ආදරණීය දරුවනේ ජීවිද්‍යාව පස්වන ඒකකයේ සත්ව ආකාරය සහ ක්‍රියාකාරීත්වය එහි දෙවන පාඩම් මාලාවේ ප්‍රශ්නාවලිය සමගිනුයි ඔබ මේ එකතු වන්නේ. මේ තමයි ඒ පාඩම් මාලාවේ 9 වන පරිච්ඡේදය. 3 වන ප්‍රශ්නාවලිය කියලා කියන්නත් පුළුවන්. දැන් අද අපි සාකච්ඡාවට භාජනය කරන්නේ ශුද්‍රාන්ත්‍රය, ඒ වගේම මහාන්ත්‍රය, ශුද්‍රාන්ත්‍රය තුල සිදුවන ජීර්ණ ක්‍රියාව සහ අවශෝෂණ ක්‍රියාවලිය පිළිබඳව. දැන් පළවෙනි ප්‍රශ්නේ ගත්තොත් හරිම සරල ප්‍රශ්නයක්. ශුද්‍රාන්ත්‍රය නැත්තම් කුඩාන්ත්‍රයේ කොටස් මොනවාද කියන එක. දැන් කුඩාන්ත්‍රයේ ප්‍රධාන කොටස් තුනක් තියෙනවා. ග්‍රහණීය, ශුන්‍යාන්ත්‍රකය සහ ශේෂාන්ත්‍රකය කියලා. ඒ තුනේ නම් තුන තමයි මේ අහන්නේ. අනුපිළිවෙලින් ලියනවා නම් ග්‍රහණීය, ශුන්‍යාන්ත්‍රකය, ශේෂාන්ත්‍රකය. ග්‍රහණීය, ශුන්‍යාන්ත්‍රකය, ශේෂාන්ත්‍රකය තමයි අනුපිළිවෙලට කුඩාන්ත්‍රයේ කොටස් වෙන්නේ. අපි ඊළඟ ප්‍රශ්නයට යමු. දෙවැනි ප්‍රශ්නය. කුඩා අන්ත්‍රයේ කොටස් පිළිබඳව සැකෙවින් දක්වන්න. මහා ගැඹුරෙන් නෙමෙයි, සරලව කියන්න තියෙන්නේ. දැන් මුල්ම කොටස තමයි ග්‍රහණීය කියන්නේ. කුඩා අන්ත්‍රයේ ආරම්භක කොටස තමයි ග්‍රහණීය කියන්නේ. මේ ග්‍රහණීය අග්න්‍යාශයේ හිස තියෙන්නේ. ඒ හිස වටා පවතින C හැඩති වක්‍රයක් තමයි මේ ග්‍රහණීය කියලා හඳුන්වන්නේ. ග්‍රහණීය කුඩා අන්ත්‍රයේ ආරම්භක කොටසයි. එය අග්න්‍යාශයේ හිස වටා ඇති C හැඩති වක්‍ර කොටසයි. ග්‍රහණීය කුඩාන්ත්‍රයේ ආරම්භක කොටසයි. එය අග්න්‍යාශයේ හිස වටා ඇති C හැඩති වක්‍ර කොටස. දැන් ශුන්‍යාන්ත්‍රකය කියන්නේ කුඩාන්ත්‍රයේ මැද කොටස. ශුන්‍යාන්ත්‍රකය කුඩාන්ත්‍රයේ මැද කොටසයි. ඊළඟට ශේෂාන්ත්‍රකය. ශේෂාන්ත්‍රකය කියන්නේ ශුද්‍රාන්ත්‍රයේ තියෙන අවසාන කොටස. ද විශේෂයෙන්ම ශුද්‍රාන්ත්‍ර බිත්තියේ අපිට දකින්න ලැබෙනවා ස්ථීර වෘත්තාකාර නැමුම් සහ අංගුලිකා ලෙස හඳුන්වන ඇඟිලි ආකාර ප්‍රසර නැත්තම් නිරුම් වගයක් දකින්න පුළුවන්. එතකොට මේව නිසා ශුද්‍රාන්ත්‍ර බිත්තියේ පෘෂ්ඨික ශේෂ්ඨඵලය මොනවා වෙලා තියෙනවද? වැඩි වෙලා තියෙනවා. ඒ ගැනත් අපි ලියන්න ඕනේ. ශුද්‍රාන්ත්‍රයේ නැත්නම් ශුද්‍රාන්ත්‍ර බිත්තියේ පෘෂ්ඨික ශේෂ්ඨඵලය වැඩි වීමට එහි පිහිටන ස්ථීර වෘත්තාකාර නැමුම් හා අංගුලිකා නැමැති නිරුම් දායක වේ. දැන් ශුද්‍රාන්ත්‍ර බිත්තියේ පෘෂ්ඨික ශේෂ්ඨඵලය වැඩි කරන්න ස්ථිර වෘත්තාකාර නැමුම් වගේම අංගුලිකා නැමැති නිරුම් දායක වෙනවා.
පැහැදිලිද? දැන් ග්‍රහණයේදී ජීර්ණය බොහෝමයක් සම්පූර්ණ වෙනවා. ජීර්ණ ක්‍රියාවලිය බොහෝමයක් සම්පූර්ණ වෙන්නේ ග්‍රහණයේදී. ශුන්‍යාන්ත්‍රිකය සහ ශේෂාන්ත්‍රකය තමයි පෝෂක ද්‍රව්‍ය බහුලව අවශෝෂණය වන ස්ථාන වෙන්නේ. ග්‍රහණයේදී ජීර්ණයේ වැඩිම ප්‍රමාණයක් අවසන් වේ. පෝෂක අවශෝෂණය හොඳින්ම සිදුවන්නේ ශුන්‍යාන්ත්‍රකය සහ ශේෂාන්ත්‍රකයේදීය. ශුන්‍යාන්ත්‍රකය සහ ශේෂාන්ත්‍රකයේදී තමයි මේ පෝෂක අවශෝෂණය ඉතාම හොඳින් සිද්ධ වෙන්නේ. එහෙනම් දරුවනේ අපි තුන්වෙනි ප්‍රශ්නයට යොමු වෙමු. තුන්වන ප්‍රශ්නය ටිකක් ලොකු උත්තරයක් ලියන්න තියෙන ප්‍රශ්නයක්. කුඩාන්ත්‍රය තුල සිදුවන රසායනික ජීර්ණය පිළිබඳ විස්තර කරන්න. කුඩාන්ත්‍රය තුල සිද්ධ වෙන රසායනික ජීර්ණය පිළිබඳව විස්තර කරන්න කියලා කියනවා. මුලින්ම කියන්න ඕනේ ආමාශයෙන් ආමලසය ශුද්‍රාන්ත්‍රයෙන් නැත්නම් කුඩාන්ත්‍රයෙන් ලැබෙනවා. මේ සඳහා පේශි සංකෝචනයන් තමයි ඉවහල් වෙන්නේ. ආමාශ බිත්තියේ පේශිවල සංකෝචනයන් ඉවහල් වෙනවා. ඒ වගේම ආලාර වක්‍රපිදානය මගින් තමයි මේ ක්‍රියාවලිය යාමනය කරන්නේ. ඉස්සෙල්ම ওই කාරණා ටික අපි ලියන්න ඕනේ. ආමාශයෙන් ආමලසය කුඩාන්ත්‍රයට ලැබේ. මේ සඳහා ආමාශ බිත්තියේ පේශි සංකෝචන දායක වේ. ආලාර වක්‍රපිදානය මගින් මෙම ක්‍රියාව යාමනය වේ. මේ ක්‍රියාව යාමනය වෙනවා. දැන් ආමලසය සමග තුන් දෙනෙක් මිශ්‍ර වෙනවා. කවුද? ක්ෂුද්‍රාන්ත්‍ර බිත්තියේ තියෙන ග්‍රන්ථි, ඒවට අපි කියන්නේ ආන්ත්‍රික ග්‍රන්ථි කියලා. මේ ආන්ත්‍රික ග්‍රන්ථි වලින් එන ශ්‍රාවයනුත් අග්න්‍යාශයෙන් සහ අක්මාවෙන් එන ශ්‍රාවයන් සමග ආමලසය හොඳින් මිශ්‍ර වෙනවා. අපිට ඒක ලියන්න පුළුවන්. ආමලසය සමග කුඩා අන්ත්‍රයේ වූ ආන්ත්‍රික ග්‍රන්ථි ස්‍රාව අග්න්‍යාශයෙන් හා අක්මාවෙන් පැමිණෙන ස්‍රාව ආමලසය සමග කුඩාන්ත්‍රයේ වූ ආන්ත්‍රික ග්‍රන්ථි ස්‍රාව අග්න්‍යාශයෙන් හා අක්මාවෙන් පැමිණෙන ස්‍රාව මිශ්‍ර වේ. මේ ශ්‍රාවයන් සියල්ලම මිශ්‍ර වීමක් සිද්ධ වෙනවා. ඒ වගේම දරුවනේ මේ ග්‍රහණි අපිච්ඡදය ජීර්ණ එන්සයිම රාශියක් ශ්‍රාවය කරනවා. එකක් දැනගන්න ඕනේ. ග්‍රහණි අපිච්ඡදය ජීර්ණ එන්සයිම රාශියක් ශ්‍රාවය කරයි. ජීර්ණ එන්සයිම රාශියක් ශ්‍රාවය කරනවා මේ ග්‍රහණි අපිච්ඡදය මගින්. ජීර්ණ එන්සයිම රාශියක් ශ්‍රාවය කරනවා. මොනවද එවැනි එන්සයිම? අන්න එන්සයිම ටික අපි දැනගන්න ඕනේ. බලන්න. ඉතින් වෙන පාටකින් ලියමු. උදා
disaccharidase. Disaccharidase. Dipeptidase. Dipeptidase නැත්නම් dipeptidase. carboxypeptidase. Carboxypeptidase. හරි. ඊළඟට nucleotidase. Nucleosidase. Phosphatase. ඒ වගේම amino peptidase අපිට සලකන්න පුළුවන්. මෙන්න එන්සයිම ටික disaccharidase, dipeptidase, carboxypeptidase, nucleotidase, nucleosidase, phosphatase, aminopeptidase. මෙන්න මේ වගේ එන්සයිම. මේ එන්සයිම සියල්ලම ආන්ත්‍රික ග්‍රන්ථි මගින් තමයි ශ්‍රාවය කරන්නේ. යන එන්සයිම ආන්ත්‍රික ග්‍රන්ථි මගින් තමයි ශ්‍රාවය වෙන්නේ. ඒ වගේම මේ එන්සයිම අතරින් සමහර එන්සයිම මේ ආන්ත්‍රික කුහරයට ශ්‍රාවය වෙනවා. තවත් සමහර එන්සයිම අපිච්ඡද පටකයේ පෘෂ්ඨයට බැඳිලා ඉන්නවා. ඒකත් අපිට එකතු කරන්න පුළුවන්. මෙයින් සමහර එන්සයිම කුහරයට ශ්‍රාවය වන අතර ඇතැම් එන්සයිම අපිච්ඡද පටකයේ පෘෂ්ඨයට බැඳී පවතී. අපිච්ඡද පටකයේ පෘෂ්ඨයට මේ සමහර එන්සයිම බැඳිලා තියෙනවා. දැන් මීට අමතරව අපිට කියන්න පුළුවන් තව කාරණා වගේක් තියෙනවා දරුවෝ. ඒ තමයි මේ ග්‍රහණීයෙන් ශ්‍රාවය කරන හෝමෝන දෙකක් තියෙනවා. එකක් තමයි කොලිසිස්ටෝකයිනින්, අනිත් එක ගෑස්ට්‍රින්. මේ දෙන්නම ග්‍රහණීයෙන් ශ්‍රාවය වෙන්නේ. මේ හෝමෝන වලට පුළුවන් අග්න්‍යාශයික යුෂ ශ්‍රාවය උත්තේජනය කරන්නත්, ඒ වගේම අක්මාවෙන් පිත නිදහස් වීම උත්තේජනය කරන්නත් පුළුවන්. අක්මාව නිෂ්පාදනය කරපු පිත අක්මාවෙන් නිදහස් කිරීම උත්තේජනය කරන්නත් හැකියාවක් තියෙනවා. අපිට ඒක ලියන්න පුළුවන්. ග්‍රහණීයෙන් ශ්‍රාවය වන කොලිසිස්ටෝකයිනින් හා සික්‍රටීන් නම් හෝමෝන අග්න්‍යාශයික යුෂ හා අක්මාවෙන් පිත ශ්‍රාවය උත්තේජනය කරයි. ඒ වගේම දරුවනේ අපි අග්න්‍යාශයික යුෂය සැලකුවොත් එතනත් ජීරක එන්සයිම කීපයක්ම තියෙනවා. අග්න්‍යාශයික යුෂයේ මොනවද තියෙන ජීරක එන්සයිම? ට්‍රිප්සිනෝජන් තියෙනවා, සක්‍රිය වුණාම ට්‍රිප්සින්. කයිමොට්‍රිප්සිනෝජන් තියෙනවා, සක්‍රිය වුණාම කයිමොට්‍රිප්සින්. ඒ වගේම අග්න්‍යාශයික ඇමයිලේස්, අග්න්‍යාශයික කාබොක්සිපෙප්ටිඩේස්, අග්න්‍යාශයික නියුක්ලියස්, අග්න්‍යාශයික ලයිපේස්. මෙන්න මේ එන්සයිම අන්තර්ගත වෙනවා අග්න්‍යාශයික යුෂයේ. අපිට ඒකත් ලියන්න පුළුවන්. අපි ලියමු. අග්න්‍යාශයික යුෂයේ
එන්සයිම ගණනාවක් පවතී. එනම් අග්න්‍යාශයික ඇමයිලේස්, අග්න්‍යාශයික ලයිපේස්, අග්න්‍යාශයික කාබොක්සි පෙප්ටිඩේස්, අග්න්‍යාශයික නියුක්ලියස්, ඒ වගේම ට්‍රිප්සීන් සක්‍රිය වුණාම තමයි ට්‍රිප්සීන් කියන්නේ, හා කයිමෝ ට්‍රිප්සීන් වේ. කයිමෝට්‍රිප්සීන් වේ. ඒ වගේම අග්න්‍යාශයික යුෂයේ බයිකාබනේට් කියන අයන වර්ගයත් අන්තර්ගතයි. ඒකත් අපිට ලියන්න පුළුවන්. අග්න්‍යාශයික යුෂයේ බයිකාබනේට් අයන HCO3- අඩංගු වේ. බයිකාබනේට් අයනත් අඩංගු වෙනවා. පැහැදිලිද? හරි. දැන් අපි දන්නවා අක්මාව මගින් තමයි පිත්ත නිෂ්පාදනය කරන්නේ. නමුත් එය తాවකාලිකව පිත්තාශය තුල ගබඩා කරනවා. අක්මාව තුල නිපදවන පිත පිත්තාශයේ ගබඩා කරයි. දැන් මේ පිතේ තියෙන ප්‍රධානම සංඝටකයක් තමයි පිත් ලවණ. ඔය පිත් ලවණ අවශ්‍යයි මේද තෛලෝදීකරණ ක්‍රියාවලිය සඳහා. පිතෙහි පිත් ලවණ අඩංගු වේ. දැන් පිත් ලවණ වර්ග දෙකක් තියෙනවා, සෝඩියම් ටෙරෝක්ලෝරේට් සහ සෝඩියම් ග්ලයිකෝලේට් කියලා. පිත් ලවණ මේද තෛලෝදීකරණයට දායක වේ. පිත් ලවණ මේද තෛලෝදීකරණ ක්‍රියාවලිය සඳහා දරුවනේ දායක වෙනවා. ඒ වගේම මේද ජීර්ණය සහ මේද අවශෝෂණයටත් දායක වෙනවා. තවද මේද ජීර්ණය සහ අවශෝෂණයටද දායක වේ. මේද ජීර්ණය සහ මේද අවශෝෂණයටත් දායක වෙනවා. මෙන්න මේ පිළිතුර තමයි ගොඩනගන්න ඕනේ මේ ප්‍රශ්නය සඳහා. එතකොට අපි මෙහි සාරාංශයට ගියොත් කුඩාන්ත්‍රය තුල සිදුවන රසායනික ජීර්ණය විස්තර කරන්න. එතකොට මෙතනදී ආමාශයෙන් ආමලසය කුඩාන්ත්‍රයට ළඟා වෙනවා. මේ ළඟා වෙන්නේ පේශි සංකෝචන ක්‍රියාවලිය මගින්, ඒ වගේම ආලාර චක්‍ර පිදානයේ මගින් තමයි මේක යාමනය කරන්නේ. ආමලසය සමග කුඩාන්ත්‍රයේ ආන්ත්‍රික ග්‍රන්ථි වලින් ශ්‍රාවය වන ආන්ත්‍රික යුෂයත්, ඒ වගේම අග්න්‍යාශයික යුෂයත්, අක්මාවෙන් ශ්‍රාවය වන පිතත්, අක්මාව නිපදවන පිතත් මිශ්‍ර වෙනවා. දැන් ග්‍රහණි අපිච්ඡදය ජීරක එන්සයිම රාශියක් ශ්‍රාවය කරනවා. ග්‍රහණි අපිච්ඡදයෙන් ජීරක එන්සයිම රාශියක් ශ්‍රාවය කරනවා. උදාහරණ වශයෙන් කිව්වොත් ඩයිසැකරයිඩේස්, ඩයිපෙප්ටයිඩේස්, කාබොක්සිපෙප්ටිඩේස්, ඇමයිනෝපෙප්ටයිඩේස්, ඊළඟට නියුක්ලියෝටයිඩේස්, නියුක්ලියෝසයිඩේස්, ෆොස්ෆොටේස්, මේ වගේ එන්සයිම ආන්ත්‍රික ග්‍රන්ථි මගින් තමයි ශ්‍රාවය කරන්නේ. මේන් සමහර එන්සයිම කුහරයට නිදහස් වෙනවා, නැත්නම් කුහරයට ශ්‍රාවය වෙනවා. තවත් ඒවා අපිච්ඡදේ මතුපිට පෘෂ්ඨයට බැඳී තියෙනවා. අපිච්ඡද පටකේ මතුපිට පෘෂ්ඨයට බැඳිලා තියෙනවා. දැන් ග්‍රහණීන් ශ්‍රාවය වන හෝමෝන දෙකක් තියෙනවා, සික්‍රටීන් සහ කොලිසිස්ටෝකයිනින් කියලා. මේ හෝමෝන දෙකම අග්න්‍යාශයික යුෂ සහ අක්මාවෙන් පිත ශ්‍රාවය වීම උත්තේජනය කරනවා. දැන් අග්න්‍යාශයික යුෂයේ එන්සයිම ගණනාවක් තියෙනවා. විශේෂයෙන්ම අග්න්‍යාශයික ඇමයිලේස්, අග්න්‍යාශයික ලයිපේස්, අග්න්‍යාශයික කාබොක්සිපෙප්ටිඩේස්, ඒ වගේම අග්න්‍යාශයික
නියුක්ලියස්, ට්‍රිප්සින්, කයිමොට්‍රිප්සින්. මෙන්න මේ වගේ එන්සයිම රාශියක් තියෙනවා. ඒ වගේම අග්න්‍යාශයක විශේෂයේ බයිකාබනේට් අයනත් අන්තර්ගතයි. ඒ වගේම අක්මාව තුල නිපදවන පිත తాවකාලිකව පිත්තාශයේ ගබඩා කරනවා. මේ පිතේ තියෙනවා පිත් ලවණ. පිත් ලවණ විශේෂයෙන්ම මේද තෛලෝදීකරණය, මේද ජීර්ණය සහ මේද අවශෝෂණයට දායක වෙනවා. මෙන්න මේ පිළිතුර තමයි ඔබ ගොඩනගන්නට පුරුදු පුහුණු වෙන්න ඕනේ. එමුන දරුවනේ අපි ඊළඟ ප්‍රශ්නයට දැන් යොමු වෙමු. හතරවෙනි ප්‍රශ්නේ කාබෝහයිඩ්‍රේට ජීර්ණය විස්තර කරන්න. හරිම ලේසි. හරිම ලේසි. දැන් අපි දන්නවා අග්න්‍යාශයික යුෂයේ ඉන්නවා ඇමයිලේස්. මේ අග්න්‍යාශයික යුෂයේ ඉන්න ඇමයිලේස්ට පුළුවන් පොලිසැකරයිඩ ඩයිසැකරයිඩ බවට ජල විච්ඡේදනය කරන්න. අග්න්‍යාශයික යුෂයේ ඉන්න ඇමයිලේස්ට පුළුවන් ආහාරයේ තියෙන පොලිසැකරයිඩ ඩයිසැකරයිඩ බවට බිඳ හෙලන්න. ආන්ත්‍රික යුෂයේ තියෙනවා නේද ඩයිසැකරයිඩේස් කියලා එන්සයිම කාණ්ඩයක්. ආන්ත්‍රික යුෂයේ ඒ ඩයිසැකරයිඩේස්ට පුළුවන් ඩයිසැකරයිඩ තවදුරටත් මොනොසැකරයිඩ බවට බිඳ හෙලන්න. ඔන්න ඔය ටික ලියන්න ඕනේ දරුවෝ. හරිම සරලයි. බලන්න. අග්න්‍යාශයික යුෂයේ වූ ඇමයිලේස්. එහෙම නැත්නම් අග්න්‍යාශයික ඇමයිලේස් කියලා කෙලින්ම කියමු. අග්න්‍යාශයික ඇමයිලේස්, අග්න්‍යාශයික ඇමයිලේස් ආහාරවල වූ පොලිසැකරයිඩ ඩයිසැකරයිඩ බවට බිඳ හෙලයි. ඩයිසැකරයිඩ බවට බිඳ හෙලයි. ඉතින් ඒකට අපිට සමීකරණයක් ලියන්න පුළුවන්. බලන්න. පොලිසැකරයිඩ ඊතලයක් ඩයිසැකරයිඩ. දැන් ඊතලයට උඩින් අපිට ලියන්න පුළුවන් කවුරු විසින්ද මේ තත්ත්වය ඇති කළේ? කවුද ඇති කළේ? අග්න්‍යාශයික ඇමයිලේස්. අග්න්‍යාශයික ඇමයිලේස්. දැන් උතනින් අතර වෙන්නේ නැහැ. දැන් ඊළඟ කාරණාවත් අපිට කියන්න පුළුවන්. ආන්ත්‍රික යුෂයේ ඉන්න ඩයිසැකරයිඩේස් එන්සයිම මගින් ඩයිසැකරයිඩ තවදුරටත් මොනොසැකරයිඩ බවට බිඳ හෙලනවා. ආන්ත්‍රික යුෂයේ අඩංගු ඩයිසැකරයිඩේස් මගින් ඩයිසැකරයිඩ මොනොසැකරයිඩ බවට බිඳ හෙලයි. මොනොසැකරයිඩ බවට බිඳ හෙලයි. ඒ සමීකරණෙත් ලියමු. ඩයිසැකරයිඩ ඊතලයක් මොනොසැකරයිඩ කවුද මේක කරන්නේ? ඩයිසැකරයිඩේස් කියන එන්සයිමේ. ඩයිසැකරයිඩේස් කියන එන්සයිමේ තමයි මේ දේ කරන්නේ. ඔන්න මේ ටික පාඩම් කරගන්න ඕනේ. හරිම සරලයි. හරි. මොකද්ද සිද්ධ වෙන්නේ? අග්න්‍යාශයික යුෂයේ තියෙන අග්න්‍යාශයික ඇමයිලේස් කියන එන්සයිමය මොකද කරන්නේ? පොලිසැකරයිඩ ඩයිසැකරයිඩ බවට ජල විච්ඡේදනය කරනවා, බිඳ හෙලනවා. එතකොට ආන්ත්‍රික යුෂයේ තියෙන ඩයිසැකරයිඩේස් එන්සයිමය මොකද කරන්නේ? එයා කරන්නේ ඩයිසැකරයිඩ මත ක්‍රියාත්මක වෙලා ඒවා තවදුරටත් මොනොසැකරයිඩ බවට බිඳ හෙලනවා, ජල විච්ඡේදනය කරනවා. පැහැදිලි නේද? හරි. එහෙමනම් ආදරණීය දරුවනේ අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. බලමු ඊළඟ ප්‍රශ්නේ. ඊළඟ ප්‍රශ්නය ටිකක් වැඩි සමීකරණ ප්‍රමාණයක් ලියන්න වෙන ප්‍රශ්නයක්. ප්‍රෝටීන ජීර්ණය විස්තර කරන්න. දැන් ඉස්සෙල්ලම වෙන දෙයක් තමයි ට්‍රිප්සින් කයිමොට්‍රිප්සින් කියන ප්‍රෝටීන ජීරක එන්සයිම දෙක. මේ දෙන්නම අග්න්‍යාශයික යුෂයේ තමයි අඩංගු වෙන්නේ. එතකොට මේ ට්‍රිප්සින් කයිමොට්‍රිප්සින් කියන දෙන්නටම පුළුවන් කුඩා පොලිපෙප්ටයිඩ වඩාත් කුඩා පොලිපෙප්ටයිඩ බවට පත් කරන්න. ඒක තමයි අපි ඉස්සෙල්ලම ලියන්නේ. හරි? බලන්න.
ට්‍රිප්සීන් හා කයිමොට්‍රිප්සීන් කුඩා පොලිපෙප්ටයිඩ් වඩාත් කුඩා පොලිපෙප්ටයිඩ බවට පත් කරයි. මෙන්න සමීකරණය. කුඩා පොලිපෙප්ටයිඩ වඩාත් කුඩා පොලිපෙප්ටයිඩ් කුඩා පොලිපෙප්ටයිඩ වඩාත් කුඩා පොලිපෙප්ටයිඩ බවට පත් කරනවා. කවුද කරන්නේ? අර දෙන්න. ට්‍රිප්සීන් සහ කයිමොට්‍රිප්සීන්. ඊතලේ උඩින් ලියනවා ට්‍රිප්සීන් කයිමොට්‍රිප්සීන්. ඒ වගේම ඊට පස්සේ කාබොක්සිපෙප්ටිඩේස් කියන එන්සයිමයට පුළුවන් මේ වඩාත් කුඩා පොලිපෙප්ටයිඩ කුඩා පෙප්ටයිඩ සහ ඇමයිනෝ අම්ල බවට බිඳ වැටීම උත්ප්‍රේරණය කරන්න. බලන්න. වඩාත් කුඩා පොලිපෙප්ටයිඩ කාබොක්සි පෙප්ටිඩේස් මගින් කුඩා පෙප්ටයිඩ හා ඇමයිනෝ අම්ල බවට බිඳ හෙලීම උත්ප්‍රේරණය කරයි. ප්‍රේරණය කරයි. එතකොට අපිට සමීකරණය ලියන්න පුළුවන් වඩාත් කුඩා පොලිපෙප්ටයිඩ කුඩා පෙප්ටයිඩ සහ ඇමයිනෝ අම්ල. දැන් කවුද මේක කරන්නේ? මේක කරන්නේ කාබොක්සි පෙප්ටිඩේස්. කාබොක්සි පෙප්ටිඩේස්. එතකොට වඩාත් කුඩා පොලිපෙප්ටයිඩ කාබොක්සි පෙප්ටිඩේස් මගින් කුඩා පෙප්ටයිඩ සහ ඇමයිනෝ අම්ල බවට බිඳ වැටෙනවා. ඒක තමයි දෙවනියට අපිට මේ කියන්න තියෙන පිළිතුර. ඊළඟට සිද්ධ වෙන දේ තමයි මේ ආන්ත්‍රික අපිච්ඡදය මගින් ශ්‍රාවය කරන එන්සයිම කීපයක් ඉන්නවනේ. ඒවට පොදුවේ කියන්න පුළුවන් අපිට ප්‍රෝටියේස් එන්සයිම කියලා. ඒ ප්‍රෝටියේස් එන්සයිම් වලට අයිති වෙන්නේ ඩයිපෙප්ටිඩේස්, ඒ වගේම ඇමයිනෝ පෙප්ටිඩේස්, ඒ වගේම ආන්ත්‍රික කාබොක්සි පෙප්ටිඩේස්. මේවට පොදුවේ කියන්න පුළුවන් ප්‍රෝටියේස් එන්සයිම කියලා. ඒ අයට පුළුවන් කුඩා පොලිපෙප්ටයිඩත් ඒ වගේම වඩාත් කුඩා පොලිපෙප්ටයිඩත් මොනවා බවටද? ඇමයිනෝ අම්ල බවට පත් කරන්න. බිඳ හෙලන්න පුළුවන්. හරි? කුඩා පෙප්ටයිඩත් වඩාත් කුඩා පොලිපෙප්ටයිඩත් ඇමයිනෝ අම්ල බවට බිඳ හෙලන්න පුළුවන්. බලන්න. අපි සාමාන්‍ය පාඩට යමු. ආන්ත්‍රික අපිච්ඡදයෙන් ශ්‍රාවය වන ප්‍රෝටියේස් එන්සයිම් එනම් මොනවද එන්සයිම් ටික? ඩයි පෙප්ටිඩේස්, ඇමයිනෝ පෙප්ටිඩේස්, ආන්ත්‍රික කාබොක්සි පෙප්ටිඩේස්. එතකොට ආන්ත්‍රික අපිච්ඡදයෙන් ශ්‍රාවය වන ප්‍රෝටියේස් එන්සයිම් එනම්
ඩයිපෙප්ටිඩේස්, ඇමයිනෝපෙප්ටයිඩේස්, ඒ වගේම ආන්ත්‍රික කාබොක්සිපෙප්ටිඩේස් විසින් කුඩා පොලිපෙප්ටයිඩ් හා වඩාත් කුඩා පොලිපෙප්ටයිඩ් මත ක්‍රියා කර ඇමයිනෝ අම්ල ප්‍රතිඵල කරයි. සමීකරණ ලියමු. කුඩා පොලිපෙප්ටයිඩ් සහ වඩාත් කුඩා පොලිපෙප්ටයිඩ් අවසානයේදී ලබා දෙන්නේ ඇමයිනෝ අම්ල. දැන් එන්සයිම කවුද මෙතන ඉන්නේ? එකක් තමයි ඩයි පෙප්ටිඩේස් කාබොක්සිපෙප්ටිඩේස් ආන්ත්‍රික කාබොක්සිපෙප්ටිඩේස් ඒ වගේම ඇමයිනෝපෙප්ටිඩේස්. මෙන්න මේ තමයි අංග සම්පූර්ණ පිළිතුර. ප්‍රෝටීන ජීර්ණය විස්තර කරන්න කිව්වොත් අපි මෙන්න මේ කාරණා ටික කියන්න ඕනේ. මොනවද? ට්‍රිප්සින්, කයිමෝට්‍රිප්සින් කියන අග්න්‍යාශික විශේෂයේ තියෙන එන්සයිම කුඩා පොලිපෙප්ටයිඩ් මත ක්‍රියා කරලා ඒව වඩාත් කුඩා පොලිපෙප්ටයිඩ් බවට පත් කරනවා. ඒ වඩාත් කුඩා පොලිපෙප්ටයිඩ් මත ක්‍රියාත්මක වෙනවා විශේෂයෙන්ම කාබොක්සිපෙප්ටිඩේස්. අග්න්‍යාශික විශේෂයේ ඉන්න කාබොක්සිපෙප්ටිඩේස් ක්‍රියාත්මක වෙලා කුඩා පෙප්ටයිඩ් සහ ඇමයිනෝ අම්ල බවට පත් කරනවා. ඒ වගේම ආන්ත්‍රික අපිච්ඡදයෙන් ස්‍රාවය වන ප්‍රෝටියේස් එන්සයිම් විශේෂයෙන් මෙතන ඉන්නවා ඩයිපෙප්ටිඩේස්, ඒ වගේම ආන්ත්‍රික කාබොක්සිපෙප්ටිඩේස්, ඒ වගේම ඇමයිනෝපෙප්ටිඩේස්. මේ එන්සයිම් වලට පුළුවන් කුඩා පොලිපෙප්ටයිඩ් සහ වඩාත් කුඩා පොලිපෙප්ටයිඩ් මත ක්‍රියාත්මක වෙලා ඇමයිනෝ අම්ල බවට ජල විච්ඡේදනය කරන්න. එනේ ඒ කාරණා ටික තමයි දරුවනේ මෙන්න මේ පිළිතුර තුල අන්තර්ගත වෙන්නේ. අපි එහෙනම් ඊළඟ ප්‍රශ්නෙට යොමු වෙමු. මේද ජීර්ණය විස්තර කරන්න ඒ අපේ 6 වෙනි ප්‍රශ්නය. දරුවනේ මේද ජීර්ණය විස්තර කරනවා නම් ඉස්සෙල්ලම කියන්න තියෙන්නේ මේදය ජීර්ණය වීම සිද්ධ වෙන්නේ ශුද්ධාන්ත්‍රය තුලදී. මේ ට්‍රයිග්ලිසරයිඩ් කියලා කියන්නත් පුළුවන්. ඒවා ජීර්ණය වීම සිද්ධ වෙන්නේ ආරම්භ වෙන්නේ ශුද්ධාන්ත්‍රයේදී. දැන් එතනදී මුලින්ම පිත් ලවණ මගින් මේද තෛලෝදීකරණය කරනවා. ඊට පස්සේ අග්න්‍යාශයික ලයිපේස් මගින් තමයි ඒ තෛලෝදීකృత මේද මත ක්‍රියාත්මක වෙලා මේද අම්ල සහ ග්ලිසරෝල් හෝ මොනොග්ලිසරයිඩ් බවට පත් වෙන්නේ. ඉතින් ඔන්න ඔය කාරණා ටික තමයි අපිට එකතු කරන්න තියෙන්නේ. මෙහෙම ලියමු. මේද ජීර්ණය ශුද්ධාන්ත්‍රයේදී සිදුවේ. එහිදී මේදය එහෙම නැත්නම් ට්‍රයිග්ලිසරයිඩ් පිත් ලවණ මගින් තෛලෝදීකරණයට ලක් වේ. තෛලෝදීකරණයට ලක් වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? තෛලෝදීකృత මේද මත කවුද ක්‍රියාත්මක වෙන්නේ? අග්න්‍යාශයික ලයිපේස් ක්‍රියා කර අග්න්‍යාශයික ලයිපේස් ක්‍රියා කරලා මොනවද ලබා දෙන්නේ? මේද අම්ල, ග්ලිසරෝල් හෝ
මොනොග්ලිසරයිඩ් ලබා දේ. දැන් අපිට මේක සමීකරණයකට ගන්න පුළුවන්. තෛලෝදීකෘත මේදය ඒක මත ක්‍රියාත්මක වෙන්නේ අග්න්‍යාශයක ලයිපේස්. මොනවද ලබා දෙන්නේ? අපිට ලබා දෙනවා මේද අම්ල, ග්ලිසරෝල්, එහෙම නැත්නම් මොනොග්ලිසරයිඩ්. මොනොග්ලිසරයිඩ් ලබා දෙනවා. මේක තමයි මේද ජීරණය සම්බන්ධයෙන් කියන්න තියෙන්නේ. නැවතත් කිව්වොත් මේද ජීරණය ශුද්ධාන්ත්‍රයේදී තමයි ආරම්භ වෙන්නේ. එතනදී මුලින්ම සිද්ධ වෙන්නේ පිත් ලවණ මගින් මේද තෛලෝදීකරණයට ලක්වීම. දැන් මේ තෛලෝදීකරණයට ලක්වෙච්ච මේද මත අග්න්‍යාශයික ලයිපේස් ක්‍රියාත්මක වෙලා මේද අම්ල සහ ග්ලිසරෝල් හෝ මොනොග්ලිසරයිඩ් ප්‍රතිඵල කරනවා. එhmenan අපි ඊළඟ ප්‍රශ්නයට යොමු වෙමු. 7 වෙනි ප්‍රශ්නය නියුක්ලික් අම්ල ජීරණය විස්තර කරන්න. දරුවනේ මෙහෙමයි. නියුක්ලික් අම්ල ජීරණය ආරම්භ වෙන්නේ ශුද්ධාන්ත්‍රයේදී. ඒක මුලින්ම කියන්න ඕනේ. නියුක්ලික් අම්ල ජීරණය ආරම්භ වෙන්නේ ශුද්ධාන්ත්‍රයේදී. ශුද්ධාන්ත්‍රයේදී විශේෂම අග්න්‍යාශයික නියුක්ලියේස් කියන එන්සයිමය මගින් DNA RNA නියුක්ලියෝටයිඩ් බවට බිඳ හෙළනවා. ඊට පස්සේ මේ නියුක්ලියෝටයිඩ් මත නියුක්ලියෝටයිඩේස්, නියුක්ලියෝසයිඩේස්, ෆොස්ෆොටේස් වැනි එන්සයිම ක්‍රියාත්මක වෙලා නයිට්‍රජනීය භෂ්ම, ෆොස්ෆේට් සහ සීනි කාණ්ඩ බවට බිඳ හෙළනවා. ඒක තමයි සිද්ධ වෙන්නේ. ඉතින් අපි ලියමු. න්‍යෂ්ටික අම්ල ජීරණය ශුද්ධාන්ත්‍රයේදී ආරම්භ වේ. න්‍යෂ්ටික අම්ල ජීරණය ශුද්ධාන්ත්‍රයේදී ආරම්භ වෙනවා. අග්න්‍යාශයික යුෂයේ අඩංගු නියුක්ලියස් නැත්නම් අග්න්‍යාශයික නියුක්ලියස් එන්සයිමය මගින් DNA හා RNA නියුක්ලියෝටයිඩ් බවට බිඳ හෙළයි. එතකොට ඒකට දාලා අපිට සමීකරණය ලියන්න පුළුවන්. DNA RNA මේවා මත ක්‍රියාත්මක වෙනවා අග්න්‍යාශයික නියුක්ලියස් එතකොට ප්‍රතිඵල විදිහට මොනවද ලැබෙන්නේ බලමු. ප්‍රතිඵල විදිහට අපිට ලැබෙන්නේ නියුක්ලියෝටයිඩ්. නියුක්ලියෝටයිඩ්. ඊළඟට මොකද්ද වෙන්නේ? ඊළඟට වෙන්නේ මේ නියුක්ලියෝටයිඩ් මත ක්‍රියාත්මක වෙනවා නියුක්ලියෝටයිඩේස්, නියුක්ලියෝසයිඩේස්, ෆොස්ෆොටේස්. ඒ එන්සයිම සියල්ලම ක්‍රියාත්මක වෙනවා. නියුක්ලියෝටයිඩ් මත නියුක්ලියෝටයිඩේස්, නියුක්ලියෝසයිඩේස්, ෆොස්ෆොටේස් එන්සයිම ක්‍රියා කර සීනි, ෆොස්ෆේට් හා නයිට්‍රජනීය භෂ්ම ප්‍රතිඵල කරයි.
ප්‍රතිඵල කරයි. අපිට සමීකරණ ලියන්න පුළුවන් නියුක්ලියෝටයිඩ බලන්න නියුක්ලියෝටයිඩ මත කවුද ක්‍රියාත්මක වෙන්නේ කියලා. නියුක්ලියෝටයිඩේස් නියුක්ලියෝසයිඩේස් සහ පොස්පොටේස් කියන එන්සයිම තුනම ක්‍රියාත්මක වෙනවා. එතකොට ලබා දෙන්නේ අවසානයේදී මොනවද බලන්න? පෙන්ටෝසසීනි පොස්පේට් ලබා දෙනවා සහ නයිට්‍රජනීය භෂ්ම ලබා දෙනවා. ඔන්න ලබා දෙන දේවල්. පැහැදිලිද? ඔන්න දරුවනේ නියුක්ලික් අම්ල ජීරණයත් එක්කම අපි ජීරණය සම්පූර්ණයෙන්ම අවසන් වෙනවා ප්‍රශ්න වලින් සාකච්ඡා කළා. අපි යමු ඊළඟ ප්‍රශ්නයට. 8 වෙනි ප්‍රශ්නය. ටිකක් ලොකු පිළිතුරක් අපිට ලියන්න වෙනවා. ශුද්‍රාන්ත්‍රය තුල සිදුවන අවශෝෂණ ක්‍රියාවලිය විස්තර කරන්න. ශුද්‍රාන්ත්‍රය තුල සිදුවන අවශෝෂණ ක්‍රියාවලිය විස්තර කරන්න. දැන් අවශෝෂණය වඩාත් ඵලදායී ලෙස සිද්ධ වෙන්නේ ශුද්‍රාන්ත්‍රය තුලදී. ඒ සඳහා විශේෂ අනුවර්තන කීපයක් තියෙනවා. මොනවද? ඝන ස්ථිර වෘත්තාකාර නැමුම් තියෙනවා. ඒ වගේම ශුද්‍රාන්ත්‍රයේ බිත්තියේ ඇඟිලි වෙනි නිරුම් තියෙනවා. අපි ඒවට කියනවා අංගුලිකා කියලා. ඒ අංගුලිකා නිර්මාණය වෙලා තියෙන අපිච්ඡද සෛලවල නිදහස් ධාරයේ ඊටාම අන්වික්ෂීය නිරුම් වගයක් තියෙනවා. ඒවට කියන්නේ ශුද්‍ර අංගුලිකා කියලා. ඉතින් මෙන්න මේ දේවල් තිබීම තමයි මේ අවශෝෂණ ක්‍රියාවලිය ඵලදායීව සිද්ධ කරගන්න තියෙන අනුවර්තන. දැන් මේ ශුද්‍ර අංගුලිකා කෙලින්ම ආන්ත්‍රික කුහරයට යොමු වෙලා තියෙනවා. හරි? ඉතින් මෙන්න මේ කාරණා ටික තමයි අපි මුලින්ම ලියන්න අවශ්‍ය වෙන්නේ. ශුද්‍රාන්ත්‍රය තුලදී ඵලදායී අවශෝෂණයක් සිදුවීමට අනුවර්තන ගණනාවක් පවතී. ඝන ස්ථිර වෘත්තාකාර නැමුම් පිහිටීම ශුද්‍රාන්ත්‍ර බිත්තියේ අංගුලිකා නම් ඇඟිලි වැනි නිරුම් පිහිටීම හා අංගුලිකාවල අපිච්ඡද සෛලවල අන්වීක්ෂීය නිරුම් වන ශුද්‍ර අංගුලිකා පිහිටීම දැක්විය හැකිය. දැන් මේ ශුද්‍රාංගුලිකා ආන්ත්‍රික කුහරයට යොමු වෙලා තියෙන්නේ. ශුද්‍රාංගුලිකා ආන්ත්‍රික කුහරයට යොමු වී ඇත. ශුද්‍රාංගුලිකා ආන්ත්‍රික කුහරයට යොමු වී ඇත. පැහැදිලිද? ඒ වගේම මේ බුරුසුමය පෙනුමක් ලබා දෙන නිසා මේ බුරුසුදාරය කියලත් මේ ශුද්‍රාංගුලිකා සලකනවා.
බුරුසුමය පෙනුමක් සහිත බැවින් බුරුසුදාරය ලෙස හඳුන්වයි. බුරුසුදාරය කියලත් හඳුන්වනවා. ඒ වගේම දරුවෝ මේ අපිච්ඡදය හරහා පෝෂක පරිවහන ක්‍රියාවලිය ATP වැය කරමින් සක්‍රිය වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ATP වැය නොකර අක්‍රිය වෙන්නත් පුළුවන්. හරි? එතකොට අපිට ලියන්න පුළුවන් පෝෂක පරිවහනය අපිච්ඡදය හරහා සක්‍රියව හෝ අක්‍රියව සිදුවේ. පෝෂක පරිවහනය අපිච්ඡදය හරහා සක්‍රියව හෝ අක්‍රියව සිදු වෙනවා. දැන් අපි ෆ්‍රුක්ටෝස් වගේ අණුවක් ගත්තොත් ඒක පහසු කළ විසරණය නෑ. එහෙම නැත්නම් පහසුතා විසරණය මගින් තමයි අවශෝෂණය වෙන්නේ. ඒ සඳහා ශක්තිය වැය වෙන්නේ නැහැ. හැබැයි විටමින් වර්ග, ඇමයිනෝ අම්ල, හරි, ග්ලූකෝස් වගේ අණු, මේ වගේ අණු පරිවහනය වීම සඳහා සක්‍රිය පරිවහනය අවශ්‍ය වෙනවා. සක්‍රිය පරිවහනයෙන් තමයි ඒ අණු පරිවහනය වෙන්නේ. ඒ අණු අපිට ලියන්න පුළුවන් ෆ්‍රුක්ටෝස් අණු පහසු කළ විසරණය මගින් අවශෝෂණය වේ. ඇමයිනෝ අම්ල, කුඩා පෙප්ටයිඩ්, විටමින් අණු හා බොහෝ ග්ලූකෝස් අණු අපිච්ඡදය හරහා අවශෝෂණය වන්නේ සක්‍රීය පරිවහනයෙනි. සක්‍රීය පරිවහනයෙනි. එතකොට පැහැදිලි නේද මේ දෙවෙනි කාරණාව? පෝෂක පරිවහනය අපිච්ඡදය හරහා සක්‍රීයව හෝ අක්‍රීයව සිද්ධ වෙනවා. දැන් ෆ්‍රුක්ටෝස් වගේ අණු පහසු කළ විසරණය මගින් අක්‍රීයව තමයි පරිවහනය වෙන්නේ අපිච්ඡදය හරහා. හැබැයි ඇමයිනෝ අම්ල, කුඩා පෙප්ටයිඩ්, බොහෝ ග්ලූකෝස් අණු, විටමින් වර්ග මේ දේවල් සක්‍රීය පරිවහනය මගින් තමයි පරිවහනය වෙන්නේ. ඊට පස්සේ දරුවනේ වෙන්නේ මේ පෝෂක ටික අපිච්ඡද සෛලවල ඉඳලා අංගුලිකාවල තියෙන රුධිර කේශනාලිකාවලට ඇතුල් වෙනවා. හරි? අපිට ලියන්න පුළුවන් මෙහෙම. ඉන්පසු මෙම පෝෂක අපිච්ඡද සෛලවල ඉඳලා සෛලවල සිට අංගුලිකාවල රුධිර කේශනාලිකා තුලට පරිවහනය වේ. ඊට පස්සේ සිද්ධ වෙන්නේ මේ රුධිර කේශනාලිකා අபிසාරී වෙලා එකට එකතු වෙනවා. කාව හදන්නද? යාකෘතික ප්‍රතිහාර ශිරාව සෑදීමට. ඒක අපි ලියන්න පුළුවන්. පසුව මෙම රුධිර කේශනාලිකා අபிසාරී වී එකට එක්වීමෙන් යාකෘතික ප්‍රතිහාර ශිරාව සෑදේ. යාකෘතික ප්‍රතිහාර ශිරාව සෑදෙනවා. දැන් ඔබ දන්නවා යාකෘතික ප්‍රතිහාර ශිරාව කියන්නේ ආහාර මාර්ග කොටස් සහ අක්මාව අතර
පවතින විශේෂ රුධිරවාහිනියක්. හෘදයට ඍජුවම සම්බන්ධයක් නැති එකම රුධිරවාහිනිය දෙපසින්ම. ඒ අනුව සිද්ධ වෙන්නේ මේ යාකෘතික ප්‍රතිහාර ශිරාව ඔස්සේ අක්මාව දක්වා මේ පෝෂක පිරිච්ච රුධිරය ගමන් කරනවා. ඊට පස්සේ අක්මාවේදී මේ රුධිරය දේහයේ පුරා තියෙන පටකවලට බෙදා හැරීමක් කරනවා, පරිවහනය කිරීමක් කරනවා. අපිට ඒ ටිකත් ලියන්න පුළුවන්. ඉන්පසු යාකෘතික ප්‍රතිහාර ශිරාව ඔස්සේ අක්මාව වෙත පෝෂක පිරි රුධිරය ගමන් කරයි. අක්මාවේ සිට පටක වෙත පෝෂක පිරි රුධිරය පරිවහනය කරයි. දැන් දරුවනේ මේ මේද ජීර්ණයේ සමහර ඵල අවශෝෂණය වෙන්නේ වෙනස් මාර්ගයකින්. අපි ලියමු. මේද ජීර්ණයේ සමහර ඵල අවශෝෂණය වන්නේ වෙනත් මාර්ගයකිනි. මේද ජීර්ණයේ සමහර ඵල අවශෝෂණය වෙන්නේ වෙනත් මාර්ගයකින්. දැන් උදාහරණයක් වශයෙන් කිව්වොත් මේද අම්ල සහ මොනොග්ලිසරයිඩ් මේවා අංගුලිකාවල අපිච්ඡද සෛල තුලට ඇතුළු වෙනවා. ඇතුළු වුණාට පස්සේ අපිච්ඡද සෛල තුලදී නැවතත් ට්‍රයිග්ලිසරයිඩ් බවට පත් වෙනවා. බලන්න. මේද අම්ල හා මොනොග්ලිසරයිඩ් අපිච්ඡද සෛල තුලට ඇතුළු වී සෛල තුලදී ට්‍රයිග්ලිසරයිඩ් බවට පත්වේ. මේ ට්‍රයිග්ලිසරයිඩ් කයිලෝමයික්‍රෝන කියන ඒකක තුල අන්තර්ගත වෙනවා. මෙම ට්‍රයිග්ලිසරයිඩ් කයිලෝමයික්‍රෝන තුල අන්තර්ගත වේ. කයිලෝමයික්‍රෝන තුල අන්තර්ගත වෙනවා. මේ කයිලෝමයික්‍රෝන කියලා කියන්නේ ජලයේ ද්‍රාව්‍ය කුඩා ගෝලිකා වර්ගයක්. මේ කයිලෝමයික්‍රෝන අංගුලිකාවේ ඇතුලේ තියෙන පයෝලස නාලිකාවලට පරිවහනය වෙනවා. අපි ඒ ටික ලියමු. මෙම කයිලෝමයික්‍රෝන ජලද්‍රාවී කුඩා ගෝලිකාවේ මේවා අංගුලිකා තුල වූ පයෝලස නාලිකා තුලට ඇතුළු වේ. පයෝලස නාලිකා තුලට ඇතුළු වෙනවා. ඒ වගේම දරුවනේ මේ පෝෂක අවශෝෂණයට අමතරව ජලය සහ අයන
නැවත දේහයට ලබා ගැනීමක් ශුද්‍රාන්ත්‍රයේදී සිද්ධ වෙනවා. බලන්න. පෝෂක අවශෝෂණයට අමතරව නැවත ජලය හා අයන ලබා ගැනීමක් ශුද්‍රාන්ත්‍රයේදී සිදුවේ. නැවත ජලය සහ අයන ලබා ගැනීමක් ශුද්‍රාන්ත්‍රයේදී සිද්ධ වෙනවා. දැන් දේහයට ඇතුල් කරගන්නා ජලය ලීටර් 2ක් පමණ ශුද්‍රාන්ත්‍රයේදී අවශෝෂණය වෙනවා. ඊට අමතරව මේ පෝෂක වලින් තව ලීටර් 7ක් පමණ ශුද්‍රාන්ත්‍රය විසින් අවශෝෂණය කරගන්නවා. දේහයට ලබා ගන්නා 2 ලීටර් ජල පරිමාවට අමතරව පෝෂක ද්‍රව්‍ය වලින් ජලය 7 ලීටර් පමණ ශුද්‍රාන්ත්‍රයේදී අවශෝෂණය වේ. ශුද්‍රාන්ත්‍රයේදී අවශෝෂණය වෙනවා. මේ ජලයෙන් වැඩි කොටසක් ආශෘතිය මගින් තමයි නැවත අවශෝෂණය වෙන්නේ. මේ ජලයෙන් වැඩි කොටසක් ආශෘතිය මගින් නැවත අවශෝෂණය වේ. නැවත අවශෝෂණය වේ. මෙන්න මේ වගේ දීර්ඝ පිළිතුරක් ඔබට ගොඩනගන්න පුළුවන් නම් විභාගයේදී රචනා ප්‍රශ්න වලට ලොකු පිටිවහලක් වෙයි. එහෙමනම් දරුවනේ අපි ඊළඟ ප්‍රශ්නයට යොමු වෙමු. දරුවනේ 9 වෙනි ප්‍රශ්නය මහාන්ත්‍රයේ ව්‍යුහය විස්තර කරන්න තියෙන්නේ. දැන් මහාන්ත්‍රය ප්‍රධාන කොටස් 3කට අපිට දක්වන්න පුළුවන්. ඒ කොටස් 3 තමයි මහාන්ත්‍රකය, උණ්ඩුකය සහ ගුද මාර්ගය. ඉස්සෙල්ලාම අපි ඒක ලියමු. මහාන්ත්‍රය ප්‍රධාන කොටස් 3කට බෙදිය හැකිය. එනම් මොනවද ඒ කොටස් 3? මහාන්ත්‍රකය, මහාන්ත්‍රය නෙමෙයි මේ මහාන්ත්‍රකය, උණ්ඩුකය හා ගුද මාර්ගයයි. ගුද මාර්ගයයි. ඒ වගේම අපිට හඳුන්වන්න පුළුවන් මේ මහාන්ත්‍රය කියන්නේ ආහාර මාර්ගයේ අවසානම කොටස. ආහාර මාර්ගයේ අවසානම කොටස තමයි මහාන්ත්‍රය කියන්නේ. ආහාර මාර්ගයේ අවසානම කොටසද මහාන්ත්‍රයයි. දැන් කුඩා අන්ත්‍රය මහාන්ත්‍රය සමග සම්බන්ධ වෙනවා T හැඩති සංදියක් මගින්. ශුද්‍රාන්ත්‍රය මහාන්ත්‍රය සමග T හැඩති සංදියකදී සම්බන්ධ වේ. T හැඩති සංදියකදී තමයි සම්බන්ධ වීම සිද්ධ වෙන්නේ. මේ T හැඩති සංදියේ එක බාහුවක් මහාන්ත්‍රකය, අනෙක් බාහුව උණ්ඩුකය විදිහට සලකන්න පුළුවන්. මෙම T හැඩති සංදියේ එක් බාහුවක් මහාන්ත්‍රකය වන අතර අනෙක් බාහුව උණ්ඩුකයයි. අනෙක් බාහුව උණ්ඩුකය. දැන් උණ්ඩුකය කියන්නේ කුඩා පැසක් වෙන ව්‍යුහයක්. ඒකෙන් ඇති වෙනවා ඇඟිල්ලක් වගේ සංවෘත කෙළවරක් සහිත නෙරුමක්. අපි ඒකට තමයි උණ්ඩුක පුච්චය කියලා කියන්නේ. උණ්ඩුකය
කුඩා පැසක් වැනි ව්‍යුහයකි. එයින් සංවෘත කෙළවරක් සහිත ඇඟිල්ලක් වැනි නිරුමක් ඇතිවේ. එය උණ්ඩුක පුච්චයයි. ඒ වගේම දැන් මේ මහාන්ත්‍රකය ගුද මාර්ගය සහ ගුදේ වෙත යොමු වෙනවා. ඒකත් අපිට ලියන්න පුළුවන්. මහාන්ත්‍රකය ගුද මාර්ගය හා ගුදය වෙත යොමු වේ. ගුද මාර්ගය සහ ගුදේ වෙත යොමු වෙනවා. දැන් මේ ජීර්ණය නොවූ ද්‍රව්‍ය ශුද්ධ ජීවීන් මගින් පැසීම සඳහා තමයි උණ්ඩුකය දායක වෙන්නේ. අපිට ඒක ලියන්න පුළුවන්. ජීර්ණය නොවූ ද්‍රව්‍ය පැසීම සඳහා උණ්ඩුකය දායක වේ. ජීර්ණය නොවූ ද්‍රව්‍ය පැසීම සඳහා උණ්ඩුකය දායක වෙනවා. එතකොට දරුවනේ මේ පැසීම කරන්නේ කවුද? අන්න ඒක දැනගන්න ඕනේ. මේ පැසීම කරන්නේ ශුද්ධ ජීවීන් මගින්. ඒ ශුද්ධ ජීවීන් වාසය කරන්නේ මේ උණ්ඩුකේ. මෙම පැසීම ශුද්ධ ජීවීන් මගින් සිදුවේ. දැන් විශාල ශාකභක්ෂකයන් තුල මේ ක්‍රියාවලිය සිදු වෙනවා. විශාල ශාකභක්ෂක විශාල ශාකභක්ෂකයින්ගේ දේහ තුල මෙම පැසීම සිදුවේ. මේ පැසීමේ ක්‍රියාවලිය සිද්ධ වෙනවා. මෙන්න මේ කාරණා ටික තමයි දරුවනේ ඔබට පිළිතුරට ගොනු කරන්නට තියෙන්නේ. එhmenan අපි ඊළඟ ප්‍රශ්නයට යොමු වෙමු. මහාන්ත්‍රකයේ කෘත්‍යයන් දක්වන්න කියලායි අපේ 10 වෙනි ප්‍රශ්نين අහන්නේ. දැන් මහාන්ත්‍රකයේ පළවෙනිම කෘත්‍යය තමයි ජලය ප්‍රතිඅවශෝෂණය සම්පූර්ණ කරනවා. ජලය ප්‍රතිඅවශෝෂණය සම්පූර්ණ කරනවා. ඒ වගේම විටමින් B සංකීර්ණ, සමහර විටමින් B සංකීර්ණ, විටමින් K, ෆෝලික් අම්ලය වගේ විටමින් වර්ග සංශ්ලේෂණය කරනවා. මේකට ශුද්ධ ජීවීන් විශාල දායකත්වයක් සපයනවා. ඒ වගේම ක්‍රමාකුංචනය මගින් මල ද්‍රව්‍ය ඉදිරියට පරිවහනය කරනවා. මහාන්ත්‍රකයේ දිගේ ඉදිරියට පරිවහනය කරන්න දායක වෙනවා. ජලය ප්‍රතිඅවශෝෂණය සම්පූර්ණ කරයි. ජලය ප්‍රතිඅවශෝෂණය සම්පූර්ණ කරයි. ශුද්ධ ජීවීන්ගේ දායකත්වයෙන් සමහර විටමින් B සංකීර්ණ, විටමින් K හා ෆෝලික් අම්ලය නිපදවයි. ඒ වගේම ක්‍රමාකුංචනය මගින් මහාන්ත්‍රකය තුලින් මල පරිවහනය කරයි. මල පරිවහනය කරයි. ඉතින් මෙන්න මේ පිළිතුරු තමයි දරුවනේ ලියන්න ඕනේ. ජල ප්‍රතිඅවශෝෂණය සම්පූර්ණ කරනවා. ශුද්ධ ජීවීන්ගේ දායකත්වයෙන් සමහර විටමින් B සංකීර්ණ, විටමින් K, ෆෝලික් අම්ලය සංශ්ලේෂණය කරනවා. ඒ වගේම ක්‍රමාකුංචනය මගින් මහාන්ත්‍රකය තුලින් මල පරිවහනය කිරීම සිදු කරනවා. එමනම් අපිට 11 වෙනි ප්‍රශ්නයට දැන් යන්න පුළුවන්. 11 වෙනි ප්‍රශ්නය ගුද මාර්ගය පිළිබඳ විස්තර කරන්න. මෙතෙන්ද කියන්න තියෙන්නේ මේ බැහැර කරන තෙක් මල ගබඩා කරන් ඉන්නවා ගුද මාර්ගය. බැහැර කරන තෙක් මල ගබඩා කරන් ඉන්නේ ගුද මාර්ගය. ඒ වගේම ගුද මාර්ගය සහ ගුද අතර තියෙනවා වක්‍ර පිදාන දෙකක්. ඒ මගින් මල පිටවීම
යාමනය කිරීමක් කරනවා. මල පිටවීම යාමනය කිරීමක් කරනවා. අපිට ලියන්න පුළුවන්. පළවෙනි කාරණාව විදිහට ලියන්න පුළුවන් බැහැර කරන තෙක් මල ගබඩා කරයි. මල ද්‍රව්‍ය ගබඩා කරනවා. බැහැර කරනකම්. ඊළඟ කාරණාවට අපිට ලියන්න පුළුවන් ගුද මාර්ගය සහ ගුදය අතර පවතින ගුද වක්‍ර පිදාන දෙක මගින් මල පහවීම යාමනය කරයි. මල පහවීම යාමනය කරනවා. ඒ වගේම මේ මහාන්ත්‍රය තුළ ඇතිවන ප්‍රබල සංකෝචන මගින් මල පහ කිරීම ක්‍රියාරම්භ වෙනවා. ඒකත් අපිට ලියන්න පුළුවන්. මහාන්ත්‍රය තුළ සිදුවන ප්‍රබල සංකෝචන මගින් මල පහ කිරීම ක්‍රියාරම්භ වේ. මල පහ කිරීම ක්‍රියාරම්භ වෙනවා. මෙන්න මේ කාරණා තමයි දරුවනේ ඔබේ පිළිතුරට ගොනු කරන්න ඕනේ. ඒ අනුව සතුන්ගේ පෝෂණය පාඩමේ තවත් පරිච්ඡේදයක් මෙයින් අවසන් වෙනවා. අපි මේ අවසන් කරන්නේ 9 වෙනි පරිච්ඡේදය ප්‍රශ්නාවලියට අදාළව 3 වෙනි පරිච්ඡේදය. ඉතින් තවත් පරිච්ඡේද කීපයකින් සම්පූර්ණයෙන්ම මේ පාඩමේ සියලුම ප්‍රශ්න අපි සාකච්ඡා කරලා අවසන් කරන්නටයි සූදානම් වෙන්නේ. එහෙනම් දරුවෝ තවත් ප්‍රශ්නාවලියකින් අලුත් පරිච්ඡේදයකින් මුණ ගැහෙන තෙක් ඔබ සැමට සුබ දවසක්.